තෙරුවන් සරණයි අයුබෝවන් ධර්මාචාර්ය විභාග පන්තිය 42 වෙනි දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් මේ සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙන බව අපි දන්නවා. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව කල් වේලාව නොගෙන ආරම්භ කරමු. බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පොත තරමක් සංකීර්ණ කරුණු වලින් යුක්ත පොතක්. ඒ වගේම ප්‍රශ්න පත්‍රයත් එහෙමයි. බොහෝ දෙනෙක් අසමත් වෙන පසුගිය වර්ෂවලත් බොහෝ දෙනෙක් අසමත් වෙච්ච ප්‍රශ්න පත්‍රය වුණා. බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්න පත්‍රය. ඒ නිසා මේ සාකච්ඡාවන් සමගින් ඔබට සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනුම ඇති කර ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව, ඒ වගේම ප්‍රධාන සමූහයේ තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ Facebook ප්‍රධාන සමූහයේ ප්‍රධාන ගෲප් එක. ඊට අමතරව අපි මේ සාකච්ඡාවන් පවත්වන්නට එකතු වෙලා ඉන්න සමූහය තමයි, ගෲප් එක තමයි ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව. මේ සමගින් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට සිහිපත් කරනවා. එක මිතුරෙකුට හෝ දැනුවත් කරන්න මේ සම්බන්ධව. මොකද බොහෝ මිතුරන් තවත් සිටින්නට පුළුවන් මේ පිළිබඳව දැනුවත් වෙලා නැති යාළු හිත මිත්‍රාදීන් සිටින්නට පුළුවන්. ඒ අයටත් අවස්ථාවක් ලබා දීමක් හැටියට ලබා දෙන්නට මේ පිළිබඳව දැනුවත් කරන්නට කියලා ඔබට මතක් කරනවා. අපි ගිය සතිය ආරම්භ කළේ 6 වෙනි පරිච්ඡේදයේ කොටස් සාකච්ඡා කරන්නට. තේරවාද සහ මහායාන කියන විවහාරය කොහොමද ලෝකයේ තුල ඇති වුණේ කියලා අපි ගිය සතියේ කතා කළේ. විවිධ දාර්ශනික පිරිස්, විවිධ බුද්ධිමතුන් මේ විවහාරයේ ගොඩනගන්නට හේතු වුණා. පස්සේ කාලයේදී තේරවාද මහායාන කියන සංකල්පය පොදුවේ පාවිච්චි කරන විවහාරයේ බවට පත් වුණා කියලා අපි සඳහන් කළා. මහායාන සහ හීනයාන කියන ඉගැන්වීමෙන් තමයි මුලින්ම තේරවාදී බුද්ධ ධර්මයේ සහ තේරවාදී බුදුදහම සහ මහායාන බුදුදහම හඳුන්වන්නට යෙදුනේ. ඒ සංකල්පයන් පිළිබඳව අපි ගිය සතියේ කතා කළා. අද අපි කතා කරන්නේ මහායාන කියන ඉගැන්වීමේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා. මහායානික ඉගැන්වීම තුළ තියෙන මහායානික ඉගැන්වීම ආරම්භ වුණේ කොහොමද? මහායානය කියන එක ආරම්භ වුණේ කොහොමද කියලා අපි ගිය සතියේ කතා කරනකොට ඔබට මතක් කළා. විශේෂයෙන්ම මහායානය කියන එක ආකස්මිකව ඉබේම එකවරම ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. තේරවාදය තමයි මේකේ මූලික හරේ තිබුණු සම්ප්‍රදාය බවට පත් වුණේ. එහෙම නැත්නම් ඉගැන්වීම බවට පත් වුණේ කියලා පස්සේ කාලෙ වෙනකොට බුද්ධිමතුන් හඳුනාගත්තා. අන්න ඒ නිසා තමයි තේරවාද සහ මහායාන කියන ඉගැන්වීමෙන්, තේරවාද සහ මහායාන කියන විවහාරයෙන් මේ ධර්ම කොටස් දෙක හඳුන්වන්නට පටන් ගත්තේ, ආරම්භ කළේ කියලා අපි කතා කළා. හොඳයි, පෙරලා ගන්න සමාරම්භය කියන කොටස. සමාරම්භය කියන කොටස. මේ කොටසේ මුලින්ම සඳහන් වෙනවා සමාරම්භය පිළිබඳව තොරතුරු දක්වලා තියෙන පඬිවරු කිහිප දෙනෙක් ගැන. පළවෙනිටම තියෙන්නේ අපි එහෙනම් මහායාන සම්ප්‍රදාය ආරම්භ වීම ගැන මතාන්තර ඉදිරිපත් කරපු, අදහස් ඉදිරිපත් කරපු පඬිවරු ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම මොනවද මහායානික සංකල්පයේ ඇතිවීම සඳහා හේතු වුණේ කියලා කතා කරනවා. උගතුන් විසින් විවිධ පරිේෂණ සිදු කොට ඇතත් කාල නිර්ණය පිළිබඳ නිශ්චිත මතයක් නැත. මහායාන සංකල්පය සම්භවය උනේ
කොයි කාලයේද කියන එක ගැන නිශ්චිත අදහසක් නිශ්චිත නිගමනයක් නැහැ. ඒ ගැන විවිධ අදහස් තියෙනවා. මහායාන බුදු සමය පිළිබඳ පර්යේෂණ සමුදායක් සිදු කළ එඩ්වර්ඩ් කොන්සේ ක්‍රිස්තු පූර්ව 100ත් ක්‍රිස්තු පූර්ව 300ත් අතර කාල පරිච්ඡේදය තුලදී මහායාන බුදු සමයේ සම්භවය සිදු වී යැයි සලකයි. ඔන්න එක අදහසක්. පඬිවරයෙකුගේ අදහසක්. පඬිවරයා තමයි එඩ්වර්ඩ් කොන්සේ. කෙටි සටහන් විදිහට ලියාගන්න. මහායානික බුදු සමයේ සමාරම්භයේ සිදුවීම ගැන අදහස් ඉදිරිපත් කරන ලද එක් පඬිවරයෙක්. එඩ්වර්ඩ් කොන්සේ පඬිවරයා. ඔහුගේ අදහස වෙන්නේ ක්‍රිස්තු පූර්ව 100ත් ක්‍රිස්තු පූර්ව 300ත් අතර මහායාන සංකල්පය ආරම්භ වුණා කියන එක. ආචාර්ය නලිනාක්ෂ දත් පඬිවරයා ඊළඟ පඬිවරයා. එහෙනම් මේ පඬිවරු දෙන්නම කාල සීමාව පිළිගෙන ඇත. ආචාර්ය නලිනාක්ෂ දත්ද මේ කාල සීමාව පිළිගෙන ඇත. නලිනාක්ෂ දත් කියන පඬිවරයාත් මේ කාලේ පිළිගෙන තියෙනවා. එහෙනම් කවුද පඬිවරු දෙන්න? එඩ්වර්ඩ් කොන්සේ සහ ආචාර්ය නලිනාක්ෂ දත් කියන පඬිවරු දෙන්න පිළිගන්නේ ක්‍රිස්තු පූර්ව 300ත් ක්‍රිස්තු පූර්ව 100ත් ක්‍රිස්තු පූර්ව 300ත් අතර කාලයේදී මහායානය ආරම්භ වුණා කියලා. ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලයේහි මහායානයේහි සම්භවයේ සිදු වූ බව දක්වන පඬිවරු දෙන්නෙක් නම් කරන්න. අපිට මතකයෙන් කියන්නට පුළුවන් වෙන්නට ඕන. එඩ්වර්ඩ් කොන්සේ ආචාර්ය නලිනාක්ෂ දත්. එඩ්වර්ඩ් කොන්සේ ආචාර්ය නලිනාක්ෂ දත් කියන පඬිවරු දෙන්න මහායානය ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලය කියලායි කියන්නේ. පූර්වෝක්ත කාල සීමාව සාමාන්‍යයෙන් සම්භවයේ සිදු වූ කාලයේ වශයෙන් මහායානයේ සම්භවයේ සිදු වූ කාල වශයෙන් දැනට පිළිගැනීමට පුළුවන්. දැනට සාමාන්‍ය පිළිගත් කාලය මොකක්ද? ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කියන නලිනාක්ෂ දත් සහ එඩ්වර්ඩ් කොන්සේ කියන පඬිවරු දෙන්න ඉදිරිපත් කරන කාල සීමාවන් තමයි මහායාන බුදුදහම සම්භවයේ වෙච්ච කාලයේ විදිහට සැලකෙන්නේ. එහෙනම් මහායාන බුදු සමයේ සමාරම්භය ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම අපිට කියන්නට වෙන්නේ කාලය. මොකක්ද කාලය? ක්‍රිස්තු පූර්ව 100ත් 300ත් අතර කාලය. ඒ ගැන අදහස් ඉදිරිපත් කරපු පඬිවරු දෙන්නෙක්ම ඉන්නවා. එඩ්වර්ඩ් කොන්සේ සහ නලිනාක්ෂ දත් කියන පඬිවරු. ආචාර්ය නලිනාක්ෂ දත් සහ එඩ්වර්ඩ් කොන්සේ. පරම නිෂ්ඨාව හෙවත් විමුක්තිය සාක්ෂාත්කරණය සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගයේ බුද්ධ යානයේ වශයෙන් සැලකීම හා අවධාරණය කිරීම නිසා බුද්ධ යානයේ යන්නට පර්යාය නාමයක් වශයෙන් මහායානය යන්න භාවිත කොට ඇත. මහායාන කියන විවහාරය ආවේ කොහොමද කියලා ඊළඟට කියන්න. මහායාන කියන විවහාරය ඇති වුණේ කොහොමද? කාල නිර්ණය ඉස්සෙල්ලම දක්වන්න වෙනවා සමාරම්භය ගැන කියනකොට. ඊළඟට මහායාන කියන විවහාරය ඇති වුණේ කොහොමද? පරම නිෂ්ඨාව හෙවත් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා බුද්ධත්වයට පත්විය යුතුයි. බුද්ධ යානය අනුගමනය කළ යුතුයි. අනිවාර්යයෙන් ඒකායන මාර්ගය වෙන්නේ එකම මාර්ගයේ බුද්ධ යානයේ පමණයි. තේරවාදී සම්ප්‍රදායේ නිසා අපිට ඒක නුහුරු බවක් ලැබෙන්නට නුහුරු බවක් දැනෙන්නට පුළුවන්. මහායාන සංකල්පය කියන්නේ බුද්ධත්වයට පත් වෙලා විතරයි විමුක්තියට පත් වෙන්නට පුළුවන් කියලා. අනේ නිසා තමයි බුද්ධ යානය උතුම්ම යානයේ විදිහට සලකමින් මහායානික ඉගැන්වීම තුළ ඉගැන්වීම් සමුදායක් ගෙන හැර දැක්වුවා.
මෙන්න මේ බුද්ධ යාන කියන බුද්ධත්වයෙන්ම ඒකායන මාර්ගයේ විදිහට විමුක්තියට පත්විය යුතුයි කියන ඉගැන්වීම නිසා තමයි මහා බුද්ධ යාන කියන සංකල්පය ඇති වුණේ. බුද්ධ යාන සංකල්පයම තමයි මහායානය කියලා විවහාරයට ඇවිල්ලා තියෙන්නේ. මහා යානයේ විදිහට බුද්ධ යානයේම තමයි මහා යානය විදිහට ඇවිල්ලා තියෙන්නේ. සම්මා සම්බුද්ධත්වයට පත්ව නිර්වාණය සාක්ෂාත් කිරීමට අපේක්ෂා කළ අය මහායානිකයෝයි. කවුද මහායානිකයෝ කියන්නේ? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරපු අයට කියනවා මහායානිකයෝ කියලා. බුද්ධ යානිකයෝ එහෙම නැත්නම් බුද්ධ යානය පිළිගත් අය එයාට කියනවා මහායානිකයෝ කියලා. සම්මා සම්බුද්ධත්වයට පත්ව නිවන් සාක්ෂාත් කරගන්නට නිවන ලබා ගන්නට ක්‍රියා කරපු අය. බුද්ධත්වයට පත්වීමට ඇති ඒකායන මාර්ගයේ බුද්ධ යානයේ යයි ඒ බුද්ධ යානයේ මහා යානයයි. එහෙනම් විමුක්තියට පත්වීම සඳහා තියෙන එකම මාර්ගය මොකක්ද? බුද්ධ යානය. අන්නේ බුද්ධ යානයට තමයි කියන්නේ මහා යානය කියලා. බුද්ධ යානයට කියන්නේ මහා යානය කියලා. මහා යාන බුදු සමයට අදාළ පතපොත ලියූ ලේඛකයෝ මේ කරුණ අවධාරණය කරති. හරි. දැන් මහායාන කියන විවහාරය ඇති වුණේ කොහොමද කියන එක ගැන අදහසක් ඔබට තියෙනවා. ඒකායන මාර්ගයේ විදිහට බුද්ධත්වයට පත් වෙලාම නිවන් අවබෝධ කරගත යුතුයි, බුද්ධත් විමුක්තියට පත්විය යුතුයි කියන ඉගැන්වීම නිසා බුද්ධ යාන කියන කොටසක් කණ්ඩායමක් ඇති වුණා. ඒ පිරිස විසින්ම තමයි තේරවාදී ඉගැන්වීම ප්‍රතික්ෂේප කරලා ඒක හීන යානයක් විදිහට පහත් වූ අධිගමයක් විදිහට සලකලා ක්‍රියා කරන්නේ. ඒ නිසා තමයි මහායාන කියන විවහාරය ඇති වෙන්නේ. මේ මහායාන කියන විවහාරය ඇතිවීමේදී තවත් වැදගත් වෙන අවස්ථාවක් තියෙනවා. මහායානික පොත්පත් ලියපු අය. මහායානික පොත්පත් ලියපු ආචාර්යවරු තමයි මේ තේරවාද මහායාන සහ හීනයාන කියන සංකල්පය මූලිකත්වය කරගෙන තියෙන්නේ. මහායානික පොත්පත් ලියපු අය තමන්ගේ ඉගැන්වීම උතුම් වූ ඉගැන්වීමක් විදිහට, උසස්ම ඉගැන්වීම විදිහට විග්‍රහ කරන්න, විවරණය කරන්න මහායානික කියන යෙදුම පාවිච්චි කරනවා. ආචාර්යවරු මේ මහායාන කියන එක තමන්ගේ ඉගැන්වීම උසස් කොට සලකන්න ක්‍රමයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. අන්න ඒ නිසා මොකද වුනේ? අන්න ඒ නිසා සිද්ධ වුණා වර්ගීකරණයක් පොතපත තුල ලියවෙනවා. මහායාන සහ හීනයාන කියන ඉගැන්වීම් දෙකක්. අරහත්ත්වයේ තුලින් එහෙම නැත්නම් රහත් බව තුලින් විමුක්තිය සාධන මාර්ගය වශයෙන් පිළිගත් අය හීනයානිකයෝ වුණා. තේරවාදී සම්ප්‍රදාය තුල ඉගැන්වෙන්නේ අරහත්ත්වයේ තුලින් නිවන් අවබෝධ කරගන්නට. එහෙනම් හීනයානිකයෝ කියන්නේ රහත් භාවයේ තුලින් නිවන් දකින්නට කටයුතු කරපු තේරවාදී සම්ප්‍රදාය අගය කර සලකපු අය, ගුරු කොටගත් අය. මහායානිකයෝ කියන්නේ බුද්ධත්වයෙන්ම නිවන් අවබෝධ කරගන්නට, බුද්ධත්වයෙන්ම විමුක්තිය සලසා ගන්නට යොමු වෙච්ච අය. මහායානික ආචාර්යවරු ස්වකීය ශ්‍රේෂ්ඨත්වයේ උත්තමත්වයේ තහවුරු කරගනු වස් මහායාන නාමය භාවිත කළහ. මහායානික ආචාර්යවරු තමයි තමන්ගේ ඉගැන්වීම, තමන්ගේ බුද්ධ යානය උත්තමත්වයේ සලකන්නට ඕන නිසා ඒක තමයි උතුම්ම අධිගමය වෙන්නේ. ඒ අධිගමයෙන් තමයි නිවැරදි විමුක්තියට වෙන්නට පුළුවන් පත්වීමේ ක්‍රමය කියලා දක්වන්නට පාවිච්චි කරපු මහායානික ඉගැන්වීම තමයි මහායාන කියන විවහාරය තමයි පස්සේ කාලෙදී මහායාන කියන ඉගැන්වීමක් බවට පුළුල්ව ව්‍යාප්ත වෙලා ගියේ. සෙසු බෞද්ධ සම්ප්‍රදායන්ට තමන්ට වඩා පහත්ය හීන යන අර්ථයේදී හීනයාන කියන නම යෙදූහ. අනිත් බෞද්ධ සම්ප්‍රදායන් තමන්ට වඩා හීනයි, තමන්ට වඩා පහත් කියන අදහසින් තමයි
මහායානික ලේඛකයෝ හීනයාන කියන සහ මහායාන කියන ඉගැන්වීම් දෙක පාවිච්චි කරලා තියෙන්නේ. ඔවුන් දක්වන වචනාර්ථ විග්‍රහ අනුව හීනයාන මහායාන ප්‍රයෝග දෙකෙහි අර්ථය එයයි. හීනයාන සහ මහායාන කියන ප්‍රයෝග දෙකේ අර්ථය අන්නේ අර්ථය. හීනයාන හෙවත් පහත් වූ අධිගමයක් තුලින් නිර්වාණ සාක්ෂාත් කරණයට පත්වීම හෙවත් හීනයානයත් උතුම් වූ අධිගමයේ ලෙස සැලකෙන මහායානය තුලින් එහෙම නැත්නම් බුද්ධයානය තුලින් නිර්වාණ සාක්ෂාත් කරණය කිරීමත් කියන අර්ථ දෙකෙන් තමයි හීනයාන මහායාන ભેදය ඇති වෙන්නේ. මහායාන හා හීනයාන ද්විභේදය කෙටියෙන් හඳුන්වන්න. 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි මහායාන හා හීනයාන ද්විභේදය කෙටියෙන් හඳුන්වන්න කියලා. ඉගැන්වීම. මොකක්ද මේ හීනයාන කියන්නේ, මොකක්ද මේ මහායාන කියන්නේ කියලා කෙටියෙන් හඳුන්වන්නට තියෙන ලකුණු 4ක ප්‍රශ්නයක්. එකක් හැඳින්වීමට ලකුණු 2 බැගින් ලැබෙනවා. හීනයාන කියන්නේ මොකක්ද, තේරවාද මහායාන කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මේ කතා කරපු තොරතුරු තමයි මෙතන මේ ප්‍රශ්නේදී අපිට ඉදිරිපත් කරන්නට වෙන්නේ. ඊළඟට තේරවාදී මහායානයේ බෙදී ගිය ආකාරයේ ඓතිහාසික සාධක මගින් විස්තර කරන්න. තේරවාදයෙන් මහායානයේ බෙදී ගියපු ආකාරයේ ඓතිහාසික සාධක මගින් ගෙනහැර දක්වන්නට කියලා කියනවා. ඊළඟට 3 වෙනි ප්‍රශ්නේ මහායාන බුදු සමයේ ඉගැන්වීම් වල පවත්න ආගමික හා දාර්ශනික අංශ දෙක නිදසුන් මගින් විභාග කරන්න කියන ලකුණු 8ක ප්‍රශ්නයක්. 2018-2019 අවුරුද්දේ ඒ විදිහේ ප්‍රශ්න 3ක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ පාඩමට අදාළව. හොඳයි, අපි කතා කරපු තොරතුරු වලින් ඔබට දැන් හීනයාන මහායාන කියන ව්‍යවහාරය ඇති වුණේ කොහොමද කියලා කියන්නට පුළුවන්. හීනයාන කියන්නේ මොකක්ද, මහායාන කියන්නේ මොකක්ද කියලා කියන්නට පුළුවන්. හීනයාන මහායාන යන වචන දෙකේ ව්‍යවහාරය පිළිබඳ ඉතාමත් සරල විවරණ සපයා ඇත්තේ ඉට්සින් නැමැති චීන දේශ සංචාරක ස්වාමින් වහන්සේ විසිනි. ඔන්න හීනයාන සහ මහායාන කියන ද්විභේදී ලක්ෂණය ඉදිරිපත් කරලා තියෙන හාමුදුරුවන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. ඉට්සින් කියන තෙරුන් වහන්සේ. ඉට්සින් කියන හාමුදුරුවෝ. චීන දේශ සංචාරක හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 635 713 කියන කාල සීමාවදී ඉන්දියාවට වැඩම කළ අවස්ථාවේ හීනයාන සහ මහායාන යන බෞද්ධ සම්ප්‍රදායන් දෙකම තමන්ගේ හැඟීම දැකලා තියෙනවා. හීනයාන සහ මහායාන කියන මේ සම්ප්‍රදායන් දෙකම තමන්ගේ ඇස්වලින්ම දැකපු හාමුදුරුවන් වහන්සේ නමක් තමන්ගේ දේශ සංචාරක සටහන්වල දේශාටන වාර්තාවල සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 635 ඉඳලා 713 කියන මේ කාලය අතරතුර තමයි ඉන්දියාවට වැඩම කරන්නේ. ඒ ඉන්දියාවට වැඩම කරන කාලයේදී හීනයාන සහ මහායාන කියන සම්ප්‍රදායන් දෙකම තිබිලා තියෙනවා. හීනයාන සහ මහායාන කියන දෙකම සම්ප්‍රදායන් දෙකම හීනයාන බෞද්ධයොත් මහායාන බෞද්ධයොත් ඉඳලා තියෙනවා. අනුගමනය කළ ප්‍රතිපත්ති සහ චාරිත්‍ර වාරිත්‍ර උන්වහන්සේ දෙනතින් දුටහ. උන්වහන්සේ දැක්කා හීනයාන බෞද්ධයොත් මහායාන බෞද්ධයොත් ප්‍රතිපත්ති චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන විදිහ, හීනයානික බෞද්ධයෝ අනුගමනය කරන විදිහ, සිරිත් විරිත් ප්‍රතිපත්ති, මහායානික බෞද්ධයෝ කොහොමද අනුගමනය කරන්නේ කියලා දැකලා තිනවා. ඒ කියන්නේ ඉන්දියාවේ ඒ කාල සීමාව වෙනකොට මේ සම්ප්‍රදායන් දෙකටම අයිති ඉගැන්වීම් තිබිලා තියෙනවා කියන එක තමයි ඒකෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන එකෙන් කියවෙන්නේ. එබැවින් උන්වහන්සේගේ නිර්වචනය ඉතා වැදගත් කොට සැලකිය හැකියි. එහෙනම් අපි මුලින් ඉගෙන ගත්තා තේරවාද මහායාන කියන්නේ මොකක්ද කියලා. ඊට අමතරව ඉට්සින් කියන හාමුදුරුවෝ දක්වන විදිහටත්
අපිට තවත් පැහැදිලි කරගන්නට පුළුවන් තේරවාද සහ මහායාන කියන ඉගැන්වීම් මොනවද කියලා. අපි බලමු. බෝධිසත්ව වරුන්ට වැඳුම් පිදුම් කරමින් මහායාන සූත්‍ර හදාරන්නන් මහායානිකයයි කියනු ලබන අතර එසේ නොකරන්නන් හීනයානිකයෝයි කියනු ලබති. තමන්ගේ දේශාටන වාර්තාවල සඳහන් වෙලා තියෙන්නේ කොහොමද? බෝධිසත්ව වරුන්ට වැඳුම් පිදුම් කරමින් මහායාන සූත්‍ර හදාරන අයට මහායානිකයෝ කියලා කියනවා. බෝධිසත්ව වරුන් විදිහට ක්‍රියා කරන්නේ මොකටද? බුද්ධත්වයට පත්වීම සඳහා. එහෙම කරන්නේ නැති අය හීනයානිකයෝ විදිහට හඳුන්වලා තියෙනවා. වෙනත් වචන වලින් කියතොත් හීන යානිකයෝ ත්‍රිපිටකයට අයත් නොවූ තමන්ගේම ධර්ම ග්‍රන්ථ මහායානිකයන්ට ඇති අතර ඔවුහු ඉන්දීය දෙවි දේවතාවුන්ට වඩා වැඩි වෙනසක් නොමැති බුද්ධත්වයෙන් මදක් පහත අවස්ථාවට අයත් උත්තර මානුෂික ගුණ ඇතිවුන්ට වැඳුම් පිදුම් කරති. එහෙමයි සඳහන් වෙලා තියෙන්නේ. එහෙමයි සඳහන් කරන්නේ. හින්දු සමය හා බුදු සමය කියන පොතේ 3 වෙනි පිටුවේ මේ විදිහට සඳහන් වෙන්නේ. එහෙනම් ඉත්සින් කියන හාමුදුරුවෝ සඳහන් කරලා තියෙන විදිහට කොහොමද හීනයානික ත්‍රිපිටකයට අයත් නොවෙච්ච වෙනමම ත්‍රිපිටකයක් තිබිලා තියෙනවා. ධර්ම සාහිත්‍යයක් තිබිලා තියෙනවා මහායානිකයන්ට. ඊට අමතරව ඉන්දීය දෙවි දේවතාවුන්ට වඩා වැඩි වෙනසක් නොමැති බුද්ධත්වයෙන් මදක් පහත අවස්ථාවට අයත් උත්තර මානුෂික ගුණ ඇතිවුන්ට තමයි වැඳුම් පිදුම් කරලා තියෙන්නේ. බුද්ධත්වයට ටිකයි අඩු. ඒ තරම් ඒ අය උත්තරීතරයි කියලා තමයි ඒ අය ප්‍රකාශයට පත් කරන්නේ. මහායාන බුදු සමයේ කිනම් මූල බෞද්ධ සම්ප්‍රදායකින් ප්‍රභවිත වූයේ දැයි යන ප්‍රශ්නය පිළිබඳ උගතුන් අතර එකඟතාවක් නැත. මහායාන බුදු සමය ගැන තේරවාද මහායාන කියන ඉගැන්වීම් දෙක ගැන මූලික හඳුනා ගැනීම විදිහට කරලා ඊළඟට මහායාන තේරවාද කියන මේ සම්ප්‍රදාය එහෙම නැත්නම් මහායානික සම්භවය සිද්ධ වුණේ කොහොමද කියලා අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. මහායානයේ ආරම්භකයන් ලෙස ඇතැම් උගතුන් පිළිගන්නේ මහා සාංඝික වාදීන්ය. බොහෝ දෙනෙක්ගේ විශ්වාසය මහා යාන ඉගැන්වීම ආරම්භ වුණේ මහා සාංඝිකයන්ගෙන් කියන අදහස. කාගෙන්ද? මහා සාංඝිකයන්ගෙන් කියන අදහස. ඓතිහාසික මූලාශ්‍රයන් වන දීපවංශ මහාවංශ සහ සමන්තපාසාදිකා යන ග්‍රන්ථාගත වාර්තානුව බෞද්ධ සංඝ සංස්ථාවේ ප්‍රාථමික බෙදීම මෙබඳුයි. ඔව්. ඓතිහාසික මූලාශ්‍ර විදිහට සැලකෙන්නේ මේ මූලාශ්‍රවල සංඝ සංස්ථාවේ ප්‍රධාන කොටස් කිහිපයක් දක්වනවා. මුල්ම එක මූලික සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනියටම පැවිද්ද ලබා දුන්නු මහා සංඝරත්නය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගෙන් ආරම්භ වෙච්ච ඒ බුද්ධ ශාසනයේ වැඩ හිටපු හාමුදුරුවරු. ඊළඟට මේක බෙදෙනවා කොටස් දෙකකට පස්සේ කාලේ වෙනකොට. එකක් තමයි ස්ථවිරවාද, අනිත් කණ්ඩායම මහා සාංඝික. ස්ථවිරවාද මහා සාංඝික කියලා කොටස් දෙකකට බෙදුණා. මෙන්න මේ වාර්තාවල මේ ඓතිහාසික මූලාශ්‍රවල තමයි මෙහෙම සඳහන් වෙන්නේ. තේරවාදී මූලාශ්‍රවල සමන්තපාසාදිකාව කියන්නේ තේරවාදී විනය අටුවාව, දීපවංශයේ මහාවංශය කියන්නේ තේරවාදී ඉගැන්වීම් තියෙන ඓතිහාසික ග්‍රන්ථ. ස්ථවිරවාද සහ මහා සාංඝික කියලා කොටස් දෙකකට බෙදෙනවා මූලික සංඝරත්නය. දෙවැනි ධර්ම සංගායනාව පැවති අවස්ථාවේ වජ්ජපුත්තක භික්ෂූන්ගේ අදහස් දස අකපවස්තු පිළිගත් විශාල භික්ෂු පිරිසක් වූයේය.
ඒ අය සංගීතීකාරක භික්ෂු පිරිසෙන් වෙනම ධර්ම සංගීතයක් පැවැත් වූ බවද ඒ නිසා ඒ පිරිස මහා සංඝික යන නාමයෙන් හැඳින්වූ බවද තේරවාද ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. දැන් අපි සඳහන් කළානේ මහායාන සංකල්පය ඇතිවෙන්න බලපෑම් එල්ල වුණේ මොන සම්ප්‍රදායෙන්ද කියලා. මහා සංඝික සම්ප්‍රදායෙන්. තේරවාදී පිළිගැනීමට අනුව එහෙනම් දෙවනි ධර්ම සංගායනාවෙන් පස්සේ වජ්ජපුත්තක භික්ෂූන්ගේ දස අකප වස්තු පිළිගත්ත විශාල පිරිසක් වෙනමම ධර්ම සංගායනාවක් පවත්වනවා. ඒ ධර්ම සංගායනාව පවත්වපු අවස්ථාවේදී සම්බන්ධ වෙච්ච දස අකප වස්තු ප්‍රතික්ෂේප කරපු තේරීය භික්ෂූන් වහන්සේලාට අමතරව ඒ දස අකප වස්තු පිළි අරගෙන වෙනමම සංගායනාවක් පවත්වපු පිරිස තමයි තේරවාද ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මහා සංඝික කියලා කියන්නේ. එහෙනම් තේරවාදී සම්ප්‍රදායයේම කොටසක් විදිහට තමයි මහා සංඝික කියන නිකාය බෙදිලා තියෙන්නේ. මූලික සංඝ ඊළඟට දෙවන ධර්ම සංගායනාවේදී දස අකප වස්තුව ප්‍රතික්ෂේප කරපු භික්ෂුන් වහන්සේලා ස්ථවිරවාද ඊළඟට මහා සංඝික කියලා කියන්නේ ඒ දස අකප වස්තුව ප්‍රතික්ෂේප කිරීම ප්‍රතික්ෂේප කරපු ඒ දස අකප වස්තුව පිළිගත්ත භික්ෂුන් වහන්සේලා මහා සංඝික කියලා නිකායක් ආරම්භ කරගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙත් මේ පිළිබඳ විමසීම් කළ නූතන විචාරකයෝ මීට වඩා වෙනස් වූ අදහස් ඉදිරිපත් කරති. ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා තේරවාදී මූලාශ්‍රවල දීපවංශ මහාවංශ සහ සමන්තපාසාදිකාවේ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ ඒ විදිහේ දෙවන ධර්ම සංගායනාව වෙලාවේදී ප්‍රතික්ෂේප කරපු දස අකප වස්තුව කැපයි කියලා නැවත වතාවක් මහා සංඝික කියලා සංගායන පිරිසක් විසින් සංගායනාවක් පැවැත්තුවා. ඒ පිරිස මහා සංඝික කියලා හඳුන්වන්නට යෙදුණා. ඒ පිරිසගෙන් පස්සේ කාලෙදී මහායානය ආරම්භ වෙලා තියෙනවා කියන අදහස තමයි තේරවාදී සම්ප්‍රදාය තුළ කතා වෙන්නේ සාකච්ඡා වෙන්නේ. හැබැයි නූතන විචාරකයෝ ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා. එඩ්වඩ් කොන්සේ කියන පඬිවරයා කරන අදහස් කරන ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. මහායාන බුදුසමයේ සම්භවයේ තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය කඩා බිඳ දමා භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහියන්ටද සමාන ලෙස අවස්ථා සලසා දුන් නිසා මේ බෞද්ධ පිරිස මහා සංඝික නම් වූයේය. එඩ්වඩ් කොන්සේ කියන පඬිවරයා ප්‍රකාශ කරන්නේ මහායාන බුදුසමයේ සම්භවය තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය තෙරවරුන්ගේ කියලා කියන්නේ ස්ථවිරවාදීන්ගේ විනයවාදී අදහස් දරපු භික්ෂූන් වහන්සේලාගේ ඒකාධිකාරීත්වය බිඳ දමලා භික්ෂූන් වහන්සේලාට වගේම ගිහියන්ටත් සමාන ලෙස අවස්ථාව සලසා දිය යුතුයි කියලා අවස්ථාව සලසා දෙන්නට ක්‍රියා කිරීම නිසා ක්‍රියා කරපු පිරිස මහා සංඝික යනුවෙන් හඳුන්වනු ලැබුවා කියලයි එඩ්වඩ් කොන්සේ කියන පඬිවරයා දක්වන්නේ. මහා යාන බුදු සමයේ සම්භවයේ තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය ඉවත් කරලා බිඳ දමලා භික්ෂුන් වහන්සේලාට වගේම ගිහි අයටත් සමාන වූ අවස්ථාවක් ලබා දිය යුතුයි කියන අදහසේ ඉඳලා ක්‍රියා කරපු පිරිස මහා සංඝික යනුවෙන් හැඳින්වුවා කියලයි එඩ්වඩ් කොන්සේ කියන පඬිවරයා ප්‍රකාශ කරන්නේ. තේරවාද සම්ප්‍රදායේ සාමාන්‍ය ප්‍රමුඛත්වයේ හිමිවන්නේ භික්ෂුන් වහන්සේට බව පෙනේ. සාමාන්‍ය අපි දන්නවා භික්ෂුන් වහන්සේට තමයි තේරවාදී සම්ප්‍රදායේදී මූලිකත්වය ලැබෙන්නේ. තේරවාදී සම්ප්‍රදායේදී භික්ෂුවට තමයි මූලිකත්වය ලැබෙන්නේ. මේ හිමිකම් ගිහියන්ටද සමානව ලබා ගනු පිණිස මහා සංඝිකයන් ක්‍රියා කළ බව සිතිය හැකිය. අපිට හිතන්න පුළුවන් මහා සංඝිකයෝ මේ ඒකාධිකාරී බලයක් ගොඩනගාගෙන හිටපු හාමුදුරුවන් වහන්සේලාට විතරක් මූලිකත්වය ලැබිලා තිබුණු බුද්ධ ශාසනයේ මූලිකත්වය ලැබිලා තිබුණු ඒ තත්වයෙන් සම්බුද්ධ ශාසනය වෙනස් කරන්නට අදහස් දරපු පිරිසක් විසින් මේ මහා සංඝික කියන නිකායක ගැන්වීම්
සංවර්ධනය කළා කියලා හිතන්නට පුළුවන්. භික්ෂූන් වහන්සේට සමාන අවස්ථාවක් ගිහියාටද මහා සංඝිකයන් විසින් ලබා දුන් බව ඒ අනුව අපිට හිතන්න පුළුවන්. සමස්තයක් වශයෙන් සලකන කල තේරවාද සම්ප්‍රදායට වඩා මහායාන සම්ප්‍රදායේදී ගිහියාට උසස් තත්වයක් ප්‍රදානය කොට ඇති බව කිව හැකිය. රහත් භාවයට පත්වීම නෙවෙයි බෝධිසත්වයෙක් විදිහට ගමන් කරලා අවසානයේදී බුද්ධත්වයට පත්වීම තමයි කතා කරන්නේ. එතකොට සමස්තයක් විදිහට ගත්තොත් තේරවාදී සම්ප්‍රදායට වඩා මහායානික ඉගැන්වීම තුළ ගිහියාට තැනක් ලැබිලා තියෙනවා. ගිහියාට යම් කිසි තැනක් ලැබිලා තියෙනවා. ඒ බව මෙන්න මේ අවස්ථාවෙන් ඔබට පැහැදිලි වෙයි. බෝධිසත්ව සංකල්පය අනුව ගිහි පැවිදි සියලු දෙනාම බුද්ධාංකුරයෝයි. සියලුම දෙනා බුද්ධාංකුරයෝ බෝධිසත්වවරු විදිහට තමයි සැලකෙන්නේ බෝධිසත්ව සංකල්පයට අනුව. මහායාන බෝධිසත්ව සංකල්පයේ කියන්නේ සියලු දෙනාම බෝධිසත්වවරු විදිහට. එහෙනම් එඩ්වඩ් කොන්සේ කියන පඬිවරයා කරන ප්‍රකාශයත් අපිට යම්කිසි විදිහකින් සලකලා බලන්නට වෙනවා. එබැවින් ගිහියන්ටත් පැවිද්දන්ටත් සමාන තත්වයක් ආගමික ජීවිතය තුළ හිමි වූයේය. මහායානික ඉගැන්වීම තුළින් ගිහි පැවිදි කියන අංශ දෙකටම සමාන තත්වයක් ලබා දෙන්නට ක්‍රියා කරපු අවස්ථාවක් විදිහට දක්වන්නට පුළුවන්. ඓතිහාසික වාර්තා කැටිකොටගත් කල මහා සාංඝික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන මත 4ක් දැකගත හැකිය. ඒවා මෙසේයි. එහෙනම් දැන් අපි තාම කතා කරන්නේ මහායාන ඉගැන්වීම කෙරෙහි මහායානික ඉගැන්වීමට බලපෑවේ මහා සාංඝික ඉගැන්වීම් කියන එක තමයි කතා කරන්නේ. එකවරම තේරවාදයෙන් මහායානයේ ඇති වුණා නෙමෙයි. තේරවාදී ඉගැන්වීමෙන් බිඳිලා යනව කොටසක් බිඳිලා ගියපු කොටස මහා සාංඝික කියලා සංවර්ධනය වෙමින් අවසානයේදී මහායාන කියන අවස්ථාව දක්වා සංවර්ධනය වෙනවා. මහා යානයේ තුලත් දකින්නට ලැබෙන මහා සාංඝික ඉගැන්වීම් අතර තියෙන ප්‍රධාන සංකල්ප 4ක් තියෙනවා. ඒ තමයි බුද්ධ සංකල්පය, ඊළඟට අරහත්ව සංකල්පය, ඊළඟට ශූන්‍යතා සිද්ධාන්තය, මහායානික දර්ශනය තමයි ශූන්‍යතා සිද්ධාන්තය කියන්නේ. පුද්ගල නෛරාත්ම්‍ය හා ධර්ම නෛරාත්ම්‍ය ආත්මයක් නොමැත කියන අදහස. අන්නේ සංකල්ප තුනම මහා සාංඝික ඉගැන්වීම. මෙතන දක්වනවා ඓතිහාසික වාර්තා කැටිකොටගත් කල මහා සාංඝික සම්ප්‍රදාය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන මත 4ක් දැකගත හැකිය. ප්‍රධාන මත 4ක් තියෙනවා මහා සාංඝික සංකල්පයේ තුල තිබුණු. ඒ තමයි බුද්ධ සංකල්පය, අරහත්ව සංකල්පය, ඊට අමතරව ශූන්‍යතා සිද්ධාන්තය, ඊළඟට පුද්ගල නෛරාත්ම්‍ය හා ධර්ම නෛරාත්ම්‍ය කියන ඉගැන්වීම් 4. මෙන්න මේ 4 තමයි මහා සාංඝික ඉගැන්වීම තුළින් මහායාන ඉගැන්වීම සම්භවය වෙන්නට හේතු වෙච්ච ඉගැන්වීම උනේ. බුද්ධ සංකල්පයයි ශූන්‍යතා සිද්ධාන්තයයි, ඊළඟට බුද්ධත්වයේ අරහත්ව සංකල්පයේ ශූන්‍යතා සිද්ධාන්තය සහ පුද්ගල නෛරාත්ම්‍ය සහ ධර්ම නෛරාත්ම්‍ය කියන සංකල්ප 4. අපි බලමු මේ සංකල්ප 4ත් මොනවද කියලා. මේ සංකල්ප 4 හොඳට මතක තියාගන්න. අපි මේ කතා කරන්නේ මහා සාංඝික සංකල්ප 4ක් විදියට. මේ සංකල්ප 4 බලපෑම මහායානික සම්භවය සඳහා හේතු වුණා කියලායි අපි කතා කරන්නේ. බුද්ධ සංකල්පය තේරවාද සම්ප්‍රදාය බුදුරජාණන් වහන්සේ ඓතිහාසික උත්තමයෙකු බව, මහා පුරුෂයෙකු බව අවධාරණය කරයි. ඓතිහාසික කෙනෙක් විදිහට, හැබැයි උතුම් කෙනෙක් විදිහට තේරවාදී සම්ප්‍රදාය තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනවා. මහා පරිනිබ්බාන වගේ සූත්‍ර දේශනා, ඒ වගේම අරිය පරිේෂණ වගේ සූත්‍ර දේශනා අපිට හමු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මානසිකත්වය ගැන ඉගැන්වෙන සූත්‍ර දේශනා ගැන විස්තරයක් හම්බ වෙනවා. ඉතින් හැබැයි උන්වහන්සේගේ මානසිකත්වයේ ඉස්මතු වනසේ බුද්ධ චරිතය ගෙනහැර දක්වයි. තේරවාදී සම්ප්‍රදාය තුළ මනුස්සත්වය ගැන කියවෙන විදිහට බුද්ධ චරිතය ගෙනහැර දක්වලා තියෙනවා. බුද්ධ සංකල්පයේ විකාශයේදී
පසුකාලීනව යම් යම් අතිමානුෂික ගුණාංග බුදු සිරිතට සම්බන්ධ කොට ඇතත් මුල් බුදු සමයෙහි උන්වහන්සේගේ මානුෂිකත්වයේ උද්දීපනය වනසේ බුද්ධාපදානය බුද්ධ චරිතය කියන එක බුද්ධාපදානය ඉදිරිපත් කොට ඇත. මුල් බුදු සමයේ පස්සේ කාලයේදී යම් යම් වෙනස් වීම් සංශෝධනය වීම් වෙලා තියෙනවා. අතිමානුෂික විදිහට විවරණය වෙන අවස්ථාවනුත් තියෙනවා බුද්ධ චරිතය. හැබැයි ප්‍රධාන වශයෙන් මුල් කාලයේදී බුදුරජාණන් වහන්සේගේ අතිමානුෂික ස්වභාවයක් ගැන කියවෙන්නේ නැහැ. මෙන්න මේ සූත්‍ර වලින් ඒ බව ප්‍රකාශ වෙනවා. පදාන සූත්‍රය, පබ්බජ්ජා සූත්‍රය, මහා සීහනාද සූත්‍රය, අරිය පරියසන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවල මානුෂීයමය වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තොරතුරු දැක්වෙන්නේ. මානුෂීය කෙනෙක් විදිහට, අතිමානුෂීය කෙනෙක් විදිහට නෙමෙයි. උත්තරීතර හැබැයි මානුෂීය ස්වභාවයෙන් යුක්ත උත්තරීතර මානුෂිකත්වය ගැන කතා කරලා තියෙනවා. පදාන, පබ්බජ්ජා, මහා සීහනාද, අරිය පරිස්සයන් වගේ සූත්‍රවල යනාදී බුදු සිරිත පවසන සූත්‍ර ධර්ම වලින් ඒ බව ප්‍රකට වේ. බුදුරජාණන් වහන්සේගේ මානුෂිකත්වය ගැන කතා කරලා තියෙනවා. පසු කාලීන වාර්තාගත කිරීමක්සේ සැලකෙන මහා පරිනිබ්බාන සූත්‍රයෙන් උවද උන්වහන්සේගේ අතිවිශිෂ්ට මනුස්සත්වයේ ඉස්මතු වේ. මේ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ රෝගාතුර වෙන අවස්ථාවන්, උන්වහන්සේට දිය පිපාසය හැදෙන ආකාරය ගැන අවසාන කාලයේදී, ඒ වගේම උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය වැළඳිච්ච ආකාරය, මේ වගේ මානුෂීය දේවල් මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට අවශ්‍ය දේවල්, සිදුවෙන දේවල් බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙච්ච බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මහා සාංඝිකයෝ ඓතිහාසික ගෞතම බුදුරජාණන් වහන්සේ අතිමානුෂිකත්වයට නැගූහ. ගෞතම බුදුරජාණන් වහන්සේව මහා සාංඝිකයෝ ඓතිහාසික ගෞතම බුදුරජාණන් වහන්සේ කියන තත්වයෙන් වෙනස් කළා. අතිමානුෂික මනුස්සත්වයේ ඉක්මවලා ගියපු කෙනෙක් විදිහට විග්‍රහ කරන්නට, විවරණය කරන්නට, නිර්මාණය කරන්නට කටයුතු කළා. මනුස්සත්වයේ ඉක්ම වූ ලෝකෝත්තර උතුමකු බවට පත් කළහ. ලෝකෝත්තර උතුමෙක්, ලෝකයට අයිති නැති කෙනෙක් බවට පත් කළා. ලෝකයට අයිති නැති කෙනෙක් බවට පත් කළා. බුදුරජාණන් වහන්සේ ලෝකයට අයිති නැහැ කියලා අපි කතා කරන්නේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව, ලෝකෝත්තරත්වයට පත් වුණාට පස්සේ. හැබැයි මහා සාංඝික කියන ඉගැන්වීම තුළ ඊට වඩා වෙනස් ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉගැන්වුවා. බුදුරජාණන් වහන්සේගේ මෙලොව හැසිරීම හුදෙක් ලෝකානුවර්තනය සඳහා පමණි. අපි ඉගෙනගෙන තියෙන්නේ තේරවාදී සම්ප්‍රදායේ ඉගැන්වීමට අනුව බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට ඉපදිලා, සාමාන්‍ය කෙනෙක් විදිහට ඉපදිලා, ත්‍රිවිද්‍යා ඥාන පහළ කරගනිමින් සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි උන්වහන්සේ ලෝකෝත්තරත්වයට පත් වුණේ කියලා. හැබැයි මහා සාංඝිකයෝ කියනවා ඒ විදිහේ උත්තරීතර කෙනෙක් ලෝකානුවර්තනය සඳහා පමණයි ලෝකෙට මේ පහළ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේ ලෝකයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා. පරමෝත්තම සදාකාලික බුදුරදුන් සුඛාවතියෙහි වැඩ වෙසිති. පරම උත්තම සදාකාලික බුදුරජාණන් වහන්සේ සුඛාවතියේ වැඩ ඉන්නවා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ ලෝකානුවර්තනය සඳහා පමණයි උන්වහන්සේ විවිධ දේවල් කරන්නේ, දානි වළඳන්නේ, ඒ දේවල් කරන්නේ ලෝකානුවර්තනය සඳහා පමණයි කියලායි සඳහන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, පරමෝත්තම සදාකාලික බුදුරජාණන් වහන්සේ සුඛාවතියෙහි වැඩ වාසය කරනවා කියලාත් සඳහන් කරනවා. සුඛාවතිය කියන දිව්‍ය ලෝකයේහි වැඩවසන බව තමයි සඳහන් කරන්නේ. පසුකාලීනව විස්තර කරන්නේ මහා සාංඝිකයන් විසින් ඉදිරිපත් කළ අදහසෙහි පිහිටා සිටය. පසුකාලීනව විස්තර කරන්නේ මහා සාංඝිකයන් විසින් ඉදිරිපත් කළ අදහසෙහි පිහිටා සිටය. එහෙනම් මහායානික ඉගැන්වීම තුළ බුදුරජාණන් වහන්සේගේ මේ සංකල්පයේ පිළිබඳව පස්සේ කාලයේදී සාකච්ඡා වෙන්නේ, මහායානිය තුළ සාකච්ඡා වෙන්නේ මහා සාංඝික නිකාය තුළ සාකච්ඡා වෙච්ච ලෝකානුවර්තනය සඳහා පමණක් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන සුඛාවතියෙහි වැඩ වාසය කරන පරමෝත්තම බුදුරජාණන් වහන්සේ කියන
බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංකල්ප ඇසුරින් තමයි මහායාන සංකල්පයේ තුල මහායාන ඉගැන්වීම තුල බුද්ධ කියන සංකල්පයේ සාකච්ඡා වෙන්නේ. අරහත්ව සංකල්පය. මහා සාංගික ඉගැන්වීම තුල අරහත්ව කියන සංකල්පය කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා බලමු. අරහත්ව සංකල්පය. තේරවාද සම්ප්‍රදාය සම්මා සම්බුද්ධ පච්චේක සම්බුද්ධ අරහන්ත බුද්ධ කියලා සාකච්ඡා කරනවා අවස්ථාවන් 3ක්. සම්මා සම්බුද්ධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා කියලා තුන්තරා බෝධි විදිහට තමයි අපි කතා කරන්නේ අපි ඉගෙන ගන්න. තේරවාදී සම්ප්‍රදායට අනුව. හැබැයි තේරවාදී සම්ප්‍රදායට අනුව අපි මෙහිම ඉගෙන ගත්තට යනුවෙන් බුද්ධත්වයේහි ස්වරූප තුනක් දක්වා රහත් බෝධීන් විමුක්තිය සලසා ගැනීම ආත්මාර්ථකාමී ක්‍රියාවක්සේ මහා සාංගිකයෝ හැඳින්වූහ. තේරවාද සම්ප්‍රදාය තුළ මේ විදිහේ අවස්ථා තුනක් අපි ඉගෙන ගත්තට මේ සංකල්පය ගැන මහා සාංගික අදහස තුළ මහා සාංගික ඉගැන්වීම තුළ වෙනමම අදහසක් ඉදිරිපත් කරනවා ආත්මාර්ථකාමී ක්‍රියාවක් විදිහට. රහත් භාවයට පත්වෙන එක ආත්මාර්ථකාමී ක්‍රියාවක් විදිහට තමයි සලකන්නේ. තේරවාදී සම්ප්‍රදාය උගන්වන රහත් භාවයේ පෞද්ගලික වශයෙන් තම තමන්ගේ විමුක්තිය සලසා ගැනීම අවධාරණය කළහ. පෞද්ගලිකව තම තමන්ගේ විමුක්තිය සලසා ගැනීමක් තමයි රහත් භාවයේ තුලින් සිද්ධ වෙන්නේ කියලයි මහා සාංගිකයෝ අරහත්ව සංකල්පේ ප්‍රතික්ෂේප කරන්නේ විවේචනය කරන්නේ. එමගින් ලබා ගන්නා විමුක්තිය ආත්මාර්ථකාමී පිළිවෙතක්සේ සලකා බැහැර කළ මහා සාංගිකයෝ ඒ වෙනුවට බෝධිසත්ව සංකල්ප ඉදිරිපත් කළහ. අන්න අරහන්ත කියන සංකල්පයේ වෙනුවට සංකල්පයක් ඉදිරිපත් කළා බෝධිසත්ව කියන සංකල්පය. බෝධිසත්වවරයෙක් විදිහට බුද්ධත්වයට පත්වෙන තුරු ගත කරන උතුම් වූ ජීවිතයක් ගැන. බෝධිසත්ව චර්යාව සපුරා පරාර්ථ චර්යාවයි. බෝධිසත්ව චර්යාව කියලා කියන්නේ මහායාන ඉගැන්වීම තුළ මහා සාංගික ඉගැන්වීම තුළ තියෙන බෝධිසත්ව චර්යාව සම්පූර්ණ වශයෙන් පරාර්ථ චර්යාව පිණිසම පවතින ඉගැන්වීමක්. අපි ඒ සංකල්ප ගැන ඉදිරියේදී කතා කරනවා. කොහොම හරි දැන් මෙතනදී තේරුම් ගන්නට තියෙන එකම දේ තමයි මහා සාංගික සම්ප්‍රදාය තුළ මහා සාංගික ඉගැන්වීම තුළ අරහත් සංකල්පේ ප්‍රතික්ෂේප කළා. ඒ අරහත් සංකල්පයට හඳුන්වලා දුන්නා නව සංකල්පයක් බෝධිසත්ව පරමාදර්ශයේ බෝධිසත්ව සංකල්පය. අන්‍යයන්ගේ හිතසුව සලසනුවස් ආත්ම පූජාව සිදු කිරීමද අවධාරණය කොට ඇත. ආත්ම පූජාව තමන්ගේ ආත්මය පූජා කරනවා. තමන්ගේ මුළු ජීවිතයම පූජා කිරීම බෝධිසත්ව සංකල්පය තුළ කතා කරනවා. පෝසත් සිරිත ගිහියාටද පැවිද්දාටද එක්කසේ ආරක්ෂා කළ හැකිය. මහා සාංගික ඉගැන්වීමේ උගන්වන මේ බෝසත් සිරිත බෝධිසත්ව පරමාදර්ශය ගිහියන්ට සහ පැවිද්දන්ට කියන පක්ෂ දෙකටම අනුගමනය කරන්නට පුළුවන් ප්‍රතිපදාවක් විදිහට මහා සාංගිකයන් හඳුන්වලා දුන්නා. හොඳයි. බුද්ධ සංකල්පය මොකක්ද කියලා අපිට දැන් අවබෝධ වුණා. ඊළඟට අරහන්ත සංකල්පයට මහා සාංගික ඉගැන්වීම තුළ කොයි වගේ තත්වයක්ද ලබා දුන්නේ කියලා අපි තේරුම් ගත්තා. ඊළඟට ශූන්‍යතා සංකල්පය. අපි බලමු ශූන්‍යතා සංකල්පය කියන මහා සාංගික සංකල්පය මොකක්ද කියලා. අපට දක්නට ලැබෙන විෂය ලෝකයේ හුදු මායාවක් පමණි. අපට දකින්න තියෙන මේ විෂය ලෝකයේ හුදු මායාවක් විතරයි. මායූපමංච විඥානං. මායාවක් වගේ විඥානය කියන එක මායාවක් වගේ. ඒ විදිහට අපි තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන කොටස යටතේ කතා කරලා තියෙනවා. හැබැයි මෙතනදී මහා සාංගිකයන් ලෝකේ මායාවක් කියලා උගන්වන්නේ මොකක් නිසාද කියලා අපි බලමු. විෂයේ පිළිබඳව අපේ ඉන්ද්‍රිය බද්ධ මනසින් සමාරෝපිත දෙයක් පමණි. විෂයී විෂය වෙන දේවල් විෂයී කියලා කියන්නේ ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන් වලට අරමුණු වෙන දේවල්. ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන් වලට අරමුණු වෙන දේවල් ඒවා ඔක්කොම මනසින්
සමාරෝපිත මනසින් ආරෝපණය කරගන්න දේවල් ටිකක් විතරයි කියලායි උගන්වන්නේ. ප්‍රඥප්ති ලෝකයේ අපේ මනසින් නිර්මිතයි. ප්‍රඥප්ති ලෝකය අපි මනසින් නිර්මාණය කරගත්ත එකක් කියලායි කියන්නේ. එබැවින් සසර නිවන යනු එකම ගමන් මගේ දෙකලවරකි. එකම ගමන් මගේ කෙලවරවල් දෙකක්. ප්‍රඥප්ති කියන්නේ අපි නිර්මාණය කරගත්ත දේවල්. ඒ නිර්මාණය කරගත්ත දේවල් ඒක අපි නිර්මාණය කරගත්ත දේවල් කියලා තේරුම් ගත්තට පස්සේ නිවන අවබෝධ කරගන්නට පුළුවන් කියන එක තමයි ඒ අදහසින් කියන්නේ. සියලු සසර බැඳුමින් තොර වූ කල නිවන පසක් වෙනවා. පසක් වෙයි කියලා දක්වනවා. සියලු සසර බැඳුමින් තොර වූ කල මේ ඉගැන්වීම තේරවාදී ඉගැන්වීමට බොහෝ සෙයින් සම්බන්ධයි. ශූන්‍යතා සිද්ධාන්තයේ ගොඩනැගෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය හේතු කරගෙන. හේතු සහ ප්‍රත්‍ය මේ කොටස් ඔබට හොඳින් අවධානය යොමු කරලා බලනකොට තේරේවි, පැහැදිලි වේවි. විශේෂයි වශයෙන් අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ විශේෂයි වශයෙන් ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන එහෙම නැත්නම් ඉන්ද්‍රිය සහ අරමුණු තුල සමාරෝපිත වෙන අත්දැකීම් එහෙම නැත්නම් අදහස් සිතුවිලි ප්‍රඥප්ති මාත්‍ර පමණයි කියලා තේරුම් ගැනීම තුල සියලු කෙලෙස් නැති කරන්නට පුළුවන් තත්වය ගැන තේරවාදී සංකල්පය තුල සාකච්ඡා වෙනවා. එහෙනම් ශූන්‍යතා සිද්ධාන්තය තුල සාකච්ඡා කරන්නේ සියලු ප්‍රඥාප්තියන් තුල තියෙන මනසින් නිර්මාණය කරගෙන තියෙන ස්වභාවය තමයි ශූන්‍යතා සිද්ධාන්තය තුලින් උගන්වලා තියෙන්නේ. හොඳයි, ඊළඟට පුද්ගල නෛරාත්ම්‍ය සහ ධර්ම නෛරාත්ම්‍ය ආත්මයක් නොමැතිකම කියන එක මොකක්ද, මොන සංකල්පයේද මේක කොහොමද මහායාන සම්භවය සඳහා හේතුුනේ කියලා බලමු. මුල් බුදු දහමේ පුද්ගල නෛරාත්ම්‍ය මෙන්ම ධර්ම නෛරාත්ම්‍යත ගම්ම්‍ය වෙයි. මුල් බුදු දහමේ පුද්ගල නෛරාත්ම්‍ය සහ ධර්ම නෛරාත්ම්‍ය කියන දෙකම සාකච්ඡා කරනවා. ආත්මයක් නැහැ කියන එක. අපි තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම කියන පාඩම් වලදී මේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා ඔබට පැහැදිලිව මේ කොටස තේරුම් ගන්නට පුළුවන්. ආත්මයක් නැහැ, ඒ වගේම ලෝකයේ සාර වශයෙන් ගත හැකි දෙයක් නැහැ කියන එක තමයි, ධර්ම වශයෙන් එහෙම ගන්නට දෙයක් නැහැ කියන එක තමයි මෙතනදී කියන්නේ පුද්ගල නෛරාත්ම්‍ය සහ ධර්ම නෛරාත්ම්‍ය කියලා. එහෙත් තේරවාදී ස්කන්ධ ධාතු ආයතන තුලින් වඩාත් අවධානය කළේ පුද්ගල නෛරාත්ම්‍ය නිසා ඔවුන්ට මහායානිකයන්ගේ චෝදනාවන්ට ලක්වන්නට සිදුවිය. වැඩිපුරම කතා කරන්නේ ස්කන්ධ ධාතු ආයතන වලින් ස්කන්ධ පංචස්කන්ධය පිළිබඳව අපි කතා කරලා තියෙන මේ වෙද්දී ධාතු ආයතන කියන කොටස් දෙකක් කතා කරනවා තේරවාදී බුද්ධ ධර්මයේ කියන පොතට අදාළව. එතකොට ඔබට මේ කියන කාරණේ තවත් පැහැදිලි වෙයි. ස්කන්ධ ධාතු ආයතන තුලින් වඩාත් අවධාරණය කළේ පුද්ගල නෛරාත්ම්‍යයි. පුද්ගලයෙක් තුල ආත්මය කියලා එකක් නැහැ. තියෙන්නේ ස්කන්ධ, රූප වේදනා සංඥා සංඛාර විඥාන, චක්කු ධාතු, රූප ධාතු, ওই විදිහට ධාතු, ඒ වගේම චක්කායතන ආදී ආයතන විතරයි තියෙන්නේ කියලායි කියන ඉගැන්වීමෙන් කියන්නේ මොකක්ද? නෛරාත්ම්‍ය, පුද්ගල නෛරාත්ම්‍ය. පුද්ගලයේ මම කියලා කෙනෙක් ආත්මීයව ගන්න බෑ කියන ඉගැන්වීම තමයි වැඩිපුරම අවධාරණය කරලා තියෙන්නේ. ඒ නිසා මහායානිකයන්ගේ චෝදනාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා තේරවාදීන්ට. එහෙත් මහා සාංඝිකයන් විසින් ආරම්භ ධර්ම විග්‍රහ ක්‍රමයේ මහායානය තුල ව්‍යාප්ත වීමත් සමග මහායාන ආචාර්යවරු වඩාත් ධර්ම නෛරාත්ම්‍ය අවධාරණය කළහ. මොකද වුනේ? තේරවාදී සංප්‍රදාය තුල පුද්ගල නෛරාත්ම්‍ය සහ ධර්ම නෛරාත්ම්‍ය කියලා දෙකම සාකච්ඡා කරලා තියෙනවා, සාකච්ඡා වෙනවා. සබ්බේ ධම්මානාත්තාති, සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. ඒකෙන් කියවෙනවා පුද්ගල නෛරාත්ම්‍ය සහ ධර්ම නෛරාත්ම්‍ය කියන දෙකම එතනදී කතා කරලා තියෙනවා. දහම් පාසල අවසාන පොතේදී මේ ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම අපි කතා කළා සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ සංඛාරා
සබ්බේ ධම්මා අනාත්තාති කියලා සියලු සංස්කාර අනිත්‍යයි දුකයි සියලු ධර්ම අනාත්මයි කියන පරිච්ඡේදය අපි කතා කරලා තියෙනවා. ඔව් ඒකෙන් අපිට තේරුම් ගන්නට ඕන දේ තමයි බුදුදහමේ මූලික බුදුදහමේ පුද්ගල නෛරාත්ම්‍ය සහ පුද්ගලයේ සාර වශයෙන් ගත හැකි පුද්ගලයෙක් නැහැ. සාර වශයෙන් ගත හැකි ධර්මයන් නැහැ. ලෝකයේ තුල ධර්මය ඒ වගේ ධර්මයන් නැහැ කියන එක සාකච්ඡා වෙලා තියෙනවා. මේ සාකච්ඡා කරලා තියෙන තැනදී වැඩිපුරම අවධාරණය යොමු කරලා තියෙන ස්කන්ධ ධාතු ආයතන තුලින් පුද්ගල නෛරාත්ම්‍ය ඉදිරිපත් කරන්නට මහා සාංඝිකයන් විසින් මේක මොකද කරන්නේ? වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා ධර්ම නෛරාත්ම්‍යයට. ධර්ම නෛරාත්ම්‍යයට ශූන්‍යතා සිද්ධාන්තයේ තුලිනුත් ධර්ම නෛරාත්ම්‍ය ගැන තමයි කතා කරන්නේ. වැඩිපුරම කතා කරන්නේ ධර්ම නෛරාත්ම්‍ය ගැන. එතකොට ඒ සංකල්පය මහා සාංඝිකයන් විසින් ගොඩනගපු සංකල්පය තේරවා මහායාන සංකල්පය තුළ තවදුරටත් වැඩි දියුණු කළා. ක්‍රමානුකූලව දියුණු කළා. එබැවින් මහායානයේ වර්ධනය සඳහා මහා සාංඝිකයන්ගේ දාර්ශනික සංකල්පය හා විශ්ලේෂණ ඍජු වශයෙන් හෝ වක්‍ර වශයෙන් හෝ බලපෑ බව පිළිගත හැකිය. ඒ විදිහට ගත්තම අපිට දැක ගන්නට පුළුවන් මහා සාංඝික ඉගැන්වීම් මහායානික ඉගැන්වීම තුළ ඍජුවම හෝ වක්‍ර වශයෙන් පවතින බව අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට තවත් මේ ගැන අවබෝධ වේවි. මහායානික ඉගැන්වීම් තුළ බුද්ධ කියන සංකල්පය, බෝධිසත්ව කියන සංකල්පය, ශූන්‍යතා කියන සංකල්පය, පුද්ගල නෛරාත්ම්‍ය ආදී සංකල්ප වලට සම්බන්ධ ඉගැන්වීම් ගැන කතා කරනකොට ඔබට පැහැදිලි වෙයි. ඇත්තටම මහා සාංඝික ඉගැන්වීම් මහායානික ඉගැන්වීම් වලට බොහෝ සෙයින් සම්බන්ධයි කියලා තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙවි. ඒ වගේම තමයි අපිට මේ තොරතුරු සාකච්ඡා කිරීමේදී පැහැදිලි වෙච්ච විශේෂ කාරණයක් තමයි තේරවාදී සම්ප්‍රදාය තුළම සාකච්ඡා වෙන අඩුවෙන් සාකච්ඡා වෙන කොටස් තවදුරටත් පුළුල් විදිහට දාර්ශනික විදිහට සාකච්ඡා වෙන ස්වභාවයක් තමයි මහා සාංඝික කොටස් තුළ මහා සාංඝික ඉගැන්වීම් තුළ සිද්ධ වෙන්නේ. ඒක තව ටිකක් පුළුල්ව සාකච්ඡා කිරීම විවරණය කිරීමක් තමයි මහායානික ඉගැන්වීම තුළ සිද්ධ වෙන්නේ. ඒ විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉහත සඳහන් අදහස් මහා සාංඝිකයන්ගේ බව කතාවත්තුව වැනි මූලාශ්‍රයන්ගෙන් සනාථ වෙයි. මේ ඉගැන්වීම් අපි කතා කරපු බුද්ධත්ව සංකල්පය, අරහත් සංකල්පය, වගේම ශූන්‍යතා සිද්ධාන්තය, පුද්ගල සහ ධර්ම නෛරාත්ම්‍ය කියන ඉගැන්වීම් හතර මහා සාංඝිකයන්ගේ කියලා කතාවත්තුව වගේ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. මහායාන ඉගැන්වීම් වශයෙන් අප දක්වන අදහස් මුලින්ම ඉදිරිපත් කොට ඇත්තේ මහා සාංඝිකයන් විසිනි. එහෙනම් මහායානික විදිහට අපි ඉගෙන ගන්න සංකල්ප මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද? මහා සාංඝිකයන් විසින්. පාටලීපුත්‍ර නගරයේ පැවති මහා සංගීතයෙන් ආරම්භ වූ මහා සාංඝික සම්ප්‍රදාය ක්‍රමයෙන් ශාඛා ප්‍රශාඛාවලට බෙදී ගියේය. මහා සාංඝික නිකාය ශාඛා ප්‍රශාඛාවලට බෙදිලා ගියා. ශාඛා ප්‍රශාඛාවලට බෙදිලා ගියා. ඒ ශාඛා ප්‍රශාඛා මොනවද කියලාත් පොතේ සඳහන් වෙනවා. මේවා ඔබට පාඩම් කරගන්නටයි මතකෙහි රඳවා ගන්නටයි තියෙන්නේ. ඉතින් මොනවද මේ බෙදීම? පොතේ තියෙන විදිහට මුලින්ම තියෙනවා ඒක මහා සාංඝික කියලා. මහා සාංඝික නිකායේ පළවෙනියටම බෙදිලා යනවා කොටසක් ඒකව් විවහාරික කියලා. ඒකව් විවහාරික කියලා. ඊළඟට ඒකව් විවහාරික නිකාය ලෝකෝත්තරවාදී කියලා තව නිකායකට බෙදෙනවා. පළවෙනි ඒකව් විවහාරික, ඊළඟට ඒකව් විවහාරික නිකාය බෙදෙනවා ලෝකෝත්තරවාදී කියලා. ඒත් එක්කම ඒකව් විවහාරික කියන එකට අමතරව මහා සාංඝික නිකායේ ප්‍රධාන නිකායක් විදිහට ගෝකුලික නිකායත් බෙදිලා යනවා. ඒකව් විවහාරික නිකායයි ගෝකුලික නිකායයි ඊළඟට චෛත්‍යයික කියන නිකායයි ප්‍රධාන නිකායන් තුනක් බෙදෙනවා මහා සාංඝික නිකායේ. මොනවද? ඒකව් විවහාරික,
ගෝකුලික සහ චෛත්‍ය එක කියන නිකායන් තුන. අන්නේ නිකායන් තුනට අයිති අනුනිකායන් තමයි ලෝකෝත්තරවාදී කියලා කියන්නේ එකක්. ඒක අයිති වෙන්නේ එකක් විවහාරික නිකායට. ගෝකුලික කියන නිකාය කොටස් දෙකකට බෙදුණා. ඒ තමයි බහුශ්‍රෘතිය හා ප්‍රඥප්තිවාදී. බහුශ්‍රෘතිය සහ ප්‍රඥප්තිවාදී කියන්නේ. චෛත්‍යක කියන නිකාය කොටස් හතරකට බෙදුණා. පූර්ව සෛල, අපර සෛල, රාජගිරික සහ සිද්ධාර්ථික කියලා. රාජගිරික සහ සිද්ධාර්ථික කියලා. එහෙනම් මහා සාංගික සම්ප්‍රදායේ මහා සාංගික ඉගැන්වීමේ ප්‍රධාන කොටස් තුන මොනවද? ඒක ව්‍යවහාරික නිකාය, ගෝකුලික නිකාය, ඊළඟට චෛත්‍යක නිකාය. චෛත්‍යක නිකායට තිබුණු අනුනිකායන් මොනවද? පූර්ව සෛල, අපර සෛල, රාජගිරික, සිද්ධාර්ථික කියන නිකායන්. ඊට අමතරව ගෝකුලික නිකායේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණා. බහුශ්‍රෘතිය සහ ප්‍රඥප්තිවාද කියලා. ඒක ව්‍යවහාරික නිකායට තිබුණේ ලෝකෝත්තරවාදී කියන නිකාය විතරයි. ඊට අමතරව තවත් පාලි මූලාශ්‍රයවල මහා යාන අදහස් පිළිගත්ත නිකායන් විදිහට මහා සාංගික, භද්‍රයානික, ගෝකුලික, සම්මිතීය, මහේසාසක, සබ්බත්තවාද, වජ්ජිපුත්තක, කස්සපීය කියන නිකායන් 8ක් දක්වලා තියෙනවා. පාලි මූලාශ්‍රයවල මහායාන අදහස් පිළිගත්ත නිකායන්. එතකොට මහායාන අදහස් පිළිගත්තා කියලා සඳහන් වෙනවා මහා සාංගික කියන අපි කතා කරපු නිකායන්. එහෙනම් මේ 8 ඇතුළෙත් තියෙනවා මහායානයේ පිළිගත්ත නිකායන් 8 ඇතුළෙත් සඳහන් වෙනවා මහා සාංගික කියන නිකාය. ඒ නිසා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා මහායානික ඉගැන්වීම මහා යානය තුල ගොඩනගෙන්නේ මහා සාංගික නිකායික ඉගැන්වීම් ආභාසය කරගෙන කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඊට වඩා අද සාකච්ඡාව අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟ දවසේ තමයි මහායානයේ ආගමික දාර්ශනික අංශයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒ වගේම අපි ඊළඟ දවසේ බලාපොරොත්තු වෙනවා මේ පාඩමට අදාළව මේ පාඩමට සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් සමගින් ඊළඟ කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද සාකච්ඡා කරපු කොටස් ඔබට පැහැදිලි වෙන්නට ඇති. ඒ වගේම මතක තබාගත යුතු කරුණු, වෙන් කරලා හඳුනාගත යුතු කරුණු, නිතර නිතර කියවලා මතක තබාගත යුතු කරුණුත් ගොඩක් අපිට අද මේ පාඩමේදී හම්බ වුණා. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කළේ ධර්මාචාර්ය විභාග පන්තිය තුලින් බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පොතට අදාළව 42 වෙනි දවසේ සාකච්ඡාව. එහෙමනම් ඊළඟ දවසේ අපි මේ පාඩමට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අපි කොහොමද සාකච්ඡා කරන්නට ඕන, කොහොමද අපි පිළිතුරු ගොනු කරන්නට ඕන කියන එක පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හෙට දවසේදී අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ සමාජ දර්ශනය කියන පොතට අදාළ කොටස්. එහෙමනම් ඔබට පුළුවන්කම තියෙනවා බදාදා දවසේ ඉඳලා ඉරිදා දක්වා රාත්‍රී 9ට ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව සමගින් එකතු වෙන්නට. එවිට ඔබට මේ ධර්මාචාර්ය විභාගය සඳහා බොහෝ දේවල් හදාරන්නට, ඉගෙන ගන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් අද දවසේදී අපි හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.